මේ ප්‍රීබයොටික්ස් ප්‍රෝබයොටික්ස් කියන එක ගැන කතා කරනවා මොනවද කියලා ප්‍රීබයොටික්ස් ගැන කතා කරනවා ඊට පස්සේ නැනෝ බයෝටෙක්නොලොජි ෆුඩ් එකේ නැනෝ බයෝටෙක්නොලොජි ගැන කතා කරනවා අවසානෙට අර application of microbes in food industry කියන එක ගැන කතා කරනවා. කතා කරන එක අපි presentation එකක් කරා. ඒකෙන් ලොකුවට මුකුත් වෙන්නේ නැහැ. එතකොට මේ food mega trends ගැන කතා කරද්දී මේ කියන්නේ මේ මිනිස්සු මේ ආහාරවල කියන්නේ තියෙන trends ගැන මේ කතා කරන්නේ. ඒතකොට trends වර්ග 4ක් තියෙනවා. පළවෙනි එක තමයි මේ sustainability. sustainability එක අනුව trend වෙනවා මිනිස්සු. ඒ කියන්නේ sustainability එක කියලා කියන්නේ තිරසාර බව වගේ එහෙම එකක් නේ කියන්නේ අපේ effect එක අඩුවෙන් කියන්නේ sustainable food is food that is safe and health without hazard කියන්නේ chemical pesticides ඒවා usage එක අඩුවෙන් හදපු හොඳ ෆුඩ් ගන්නනේ දැන් බහුතරයක් මිනිස්සු ට්‍රෙන්ඩ් වෙලා තියෙන්නේ. ඒකට අන්නේ සස්ටේනබිලිටි එක ගැන හිතලා මිනිස්සු ආහාර තෝරගන්න ට්‍රෙන්ඩ් වෙලා තියෙනවා. හොඳ සෞඛ්‍ය ආරක්ෂිතව අපිට ගන්න පුළුවන් ආහාර තෝරන්න පුරුදු වෙලා තියෙනවා. ඊට පස්සේ තව ට්‍රෙන්ඩ් එකක් තමයි plant based food. ඒ කියන්නේ food gain from plant sources. දැන් ඔය සත්තුන් ඒ කියන්නේ මස් මාංශ වලට පොඩ්ඩක් නැඹුරුව අඩු වෙලා ධාන්‍ය වර්ග භාවිතා කරන්න ඒ වගේ අපිට අවශ්‍ය නියුට්‍රිෂන් ගන්න පොඩි ට්‍රෙන්ඩ් එකක් තියෙනවානේ මේ ඒ කියන්නේ වෙජිටේරියන් ට්‍රෙන්ඩ් එක තමයි මේ කියන්නේ ඊට පස්සේ මේ functional foods කියලා කියනවා functional foods කියලා කියන්නේ functional foods are the foods that have additional function by adding new ingredient ඒ කියන්නේ අපිට තියෙන නියුට්‍රිෂන් ප්‍රමාණයට අමතරව තව මොනවා හරි අපිට නියුට්‍රිෂන් ඇඩිටිව්ස් දාලා ඒකට වැඩි ඇඩිෂනල් වැලියු එකක් දීලා තියෙනවා. අර එහෙම තියෙනවානේ විටමින් අපිට දාන්න පුළුවන් විටමින් දාන්න පුළුවන් මිනරල්ස් ප්‍රෝබයොටික්ස් ඒ වගේ ඒවා දාලා මේ අපි ගන්න ඒ තියෙන ආහාරේ වැලියු එක වැඩි කරන්න පුළුවන්. ඒ අන්න ඒවට තමයි මේ ෆන්ක්ෂනල් ෆුඩ්ස් කියලා කියන්නේ. ඒකට ඒ විදිහට වැලියු ෆුඩ් එකක වැලියු වැඩි කරපු ෆුඩ් ගන්න මිනිස්සු පෙළඹෙනවා කියලා කියනවා. එතකොට මෙතන ටයිප් දෙකක් තියෙනවා කන්වෙක්ෂනල් ෆන්ක්ෂනල් ෆුඩ් එකයි මොඩිෆයිඩ් ෆන්ක්ෂනල් ෆුඩ් එකයි. එතන මේ කන්වෙක්ෂනල් ෆන්ක්ෂනල් ෆුඩ් කියලා කියන්නේ මේ අර නැචරල් ෆුඩ් ටයිප් එක. ඒ කියන්නේ මොඩිෆයි මේ අපි ඇඩ් කරන්නේ නැචරල් මොන හරි එහෙම දෙයක් ඇඩ් කරලා ඒකේ මේ ෆුඩ් එකේ වැලියු එක වැඩි කරනවා. මොඩිෆයි ෆන්ක්ෂනල් ෆුඩ් කියලා කියන්නේ මේ අපි මේ ඔය මොන හරි මේ විටමින් මිනරල්ස් ඒ වගේ දේවල් ඇඩ් කරලා අපේ ෆුඩ් එකේ වැලියු එක වැඩි කරන එක. එතකොට තුන්වෙනි ට්‍රෙන්ඩ් එක තුන්වෙනි ෆුඩ් මෙගා ට්‍රෙන්ඩ් එක තමයි ෆන්ක්ෂනල් ෆුඩ් කියලා කියන්නේ. ඊට පස්සේ අනිත් එක තමයි ජෙනෙටිකලි මොඩිෆයිඩ් ෆුඩ්. genetically modified food මේ කියලා කියන්නේ මේක GM food කියලා හඳුන්වනවා. GM food are the food produced by plant or animal DNA altering through genetic engineering. මේ ජාන විකෘති කරලා අපි හදන්නේ අන්න ඒ විදිහට. අර මේ ගස් ලැබු ගත්තත් ගස් ලැබු එකේ කහ පාට එක හොඳ ඔරිජිනල් ටයිප් එක ඕක ජාන විකෘති කරලා රෙනවා තැඹිලි පාටට එකක්. මේ දාලා තිබුණා මේ තියෙන මේ අර පාට වෙනස්. දැන් මේ හාල් වර්ග ගත්තත් අපේ සාමාන්‍ය අපි දන්න මේ පාටට වඩා කියන්නේ පාට හරි මොනවා හරි ඒ විදිහට මේ වෙනස් කරලා ජාන විකෘති කරලා මේ හදන එක තමයි මේ genetically modified food. එතකොට මේ genetically modified food ගත්තාම ඒකේ advantages disadvantages තියෙනවා. සමහර විට අහන්නත් පුළුවන්. මම ඕක අවසානටම දැම්මා මේ මොන ෂෝට් නෝට් එකේ අවසානයේට මේක දාලා තියෙන්නේ. එතන advantages ගත්තාම මේ genetically modified food වල මේ ජාන විකෘති කරලා හදන ආහාරයේ ටේස්ට් එකත් වැඩි කරගන්න පුළුවන් අපේ ක්වොලිටි එකත් වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම මේ ඵලදාව අස්වැන්න ගන්න යන කාලය අපිට අඩු කාලයකින් අපිට අස්වැන්න ගන්න පුළුවන්. reduce the maturation time of food.
ඊට පස්සේ improve resistance to disease pest in food. මේ food එකට ඒ කියන්නේ තියෙන බලපෑම් මේ effects එක කියන්නේ disease හැදෙන එක මේ pets ලගෙන් වෙන තියෙන ඒ හානි ඔක්කොම අපිට පොඩක් අර මේ genetically modified food වලින් ඒවට තියෙන බලපෑම අඩුයි කියලා කියනවා. ඊට පස්සේ increase nutrients yield ජාන විකෘති කරනවානේ ජාන නිකම්ම ඉතින් විකෘති කරන්නේ නැහැ මොකක් හරි අපේ ටාගට් එකක් බලාගෙනනේ අපි ඒක කරන්නේ. කියන්නේ කො නියුට්‍රිෂන් වැඩි කරගන්න. එතකොට මේ genetically modified food වල අනිවාර්යෙන් ඒ වගේ additional value එකක් තියෙනවා. නියුට්‍රිෂන් වැඩි, yield එක ඒ වගේ මොන හරි quality වැඩි ගතියකුත් තියෙනවා. ඊට පස්සේ adapt to climate and location factor. එතකොට මේ genetically modified food cultivation එක ගත්තොත් ඒ ටක් ගාලා අර ඕනම මේ location එකකට climate එකකට adjust වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම disadvantages උත් තියෙනවා. දැන් ඔක ජාන විකෘති කරන එක හොඳ නැහැ කියන එක ඇත්තටම දන්නවනේ. මේකෙන් මේ ප්‍රධානම බලපෑම් වෙන්නේ human health එකට. මිනිස්සුන්ගේ increase the cost for cultivation. මේකට දැම්මම ඉතින් ඔය අපි use කරන්න ඕන මොන හරි pesticide අනම්මනම් එක එක කාලෙට use කරන්න ඕන නැතිනේ. එතකොට මේ එක ක්‍රමයේ පිළිවෙලකට වෙන්න ඕන ඕක cultivate කරනකොට කරන්නේ. එතකොට cost එක වැඩි වෙනවා. ඊට පස්සේ cause risks for ecosystem and biodiversity. මේ genetically modified food වලින් ecosystem එකට biodiversity එකට පොඩි ප්‍රශ්නයක් වෙනවා. ඊට පස්සේ මොන food mega trend මේ මොනවාද mega trends ගැන එච්චරයි තියෙන්නේ. mega trends හතරක් තියෙනවා. sustainability එකයි, plant based food එකයි, functional food එකයි, genetically modified food කියන එක ඒ හතර තමයි mega trends හතර. ඊට පස්සේ මේ probiotics කියලා එකක් ගැන කතා කරනවා. මේ probiotics කියලා කියන්නේ good bacteria. ඒ bacteria දැන් අපි කලින් කතා කරන්නේ spoilage වෙනවා. අපි ඕකට ඇඟට ගියාම ප්‍රශ්න හැදෙනවා. bacteria හැම type එකක් මෙහෙම නෑ. මේ probiotics කියලා කියන්නේ good bacteria අපිට ඇඟට හිත කරේනවා. ඒකට probiotics are living microorganisms that have health benefits to consumer. ඒ කියන්නේ අපි මේ probiotics ගත්තාම මේ consumers ලට හොඳ මේ ප්‍රතිඵලයක් තියෙන living microorganisms ලට තමයි මේ probiotics කියලා කියන්නේ. This can be taken from food supplement. ඒ කියන්නේ minerals, vitamins වගේ food supplement and also bacterial fermentation එකේ මේ probiotics අපිට ගන්න පුළුවන් කියලා කියනවා. ඊට පස්සේ many probiotics contain mixture of 2 or more individual strain of bacteria or yeast. ඒ කියන්නේ බැක්ටීරියා වර්ග කීපයක් එකතුවක් එක්ක තමයි කීපයක් එකතු වෙලා තමයි මේ probiotic එකක් හැදෙන්නේ. නැත්නම් yeast වර්ග කීපයක් එකට එකතු වෙලා probiotic එකක් හැදෙනවා කියලා කියන්නේ. ඊට පස්සේ most common probiotic is lactobacillus. Lactobacillus කියන එක තමයි most common type එක. It used in yogurt and other fermented food. ඊට පස්සේ මේ probiotic foods වලට මේ අන්තර්ගත වෙන ආහාර වලට example ටිකක් මේ තියෙන්නේ. මේ කිරි වල, soft cheese වල, green olives, natto කියලා කියන්නේ Japanese food එකක් ඒක. ඊට පස්සේ මේ probiotics ගැන කතා කරේ. ඊගාට prebiotics කියලා එකක් තියෙනවා. Prebiotics are non-digestible food ingredient in small intestine and they get ferment in large intestine. ඒ කියන්නේ මේ non-digestible කියන්නේ ජීර්ණය වෙන්නේ නැහැ. දැන් අපි ආහාරයක් ගත්තම අපි කටට දාන තැන ඉඳලම ජීර්ණය වෙන්න ගන්නවානේ. ජීර්ණය වෙලා කුඩාන්ත්‍රයට ගිහිල්ලා කුඩාන්ත්‍රෙත් මේ ජීර්ණය වෙලා මහාන්ත්‍රයට ගිහිල්ලා එහෙමනේ. හැබැයි මෙන්න මේ ප්‍රීබයොටික්ස් ගත්තාම ඒවා කුඩාන්ත්‍රයට යනකම් ඒ කියන්නේ මේ කුඩාන්ත්‍රයට යනකම් කිසිම ජීර්ණයක් වෙන්නේ නැහැ. ඒවා කෙලින්ම මහාන්ත්‍රයට ගිහිල්ලා මහාන්ත්‍රයේදී ෆර්මන්ටේෂන් ප්‍රොසෙස් එකක් කරනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ වර්ධනය වෙන්න ගන්නවා මේ ප්‍රීබයොටික්ස්. මේ එතකොට මේ කියලා තියෙන prebiotics are non-digestible food ingredients in small intestine and they get ferment in large intestine.
කුඩාන්ත්‍රයේදී කිසිම ඩයිජෙෂන් එකක් වෙන්නේ නැහැ. ඒක කෙලින්ම large intestine එකට මහාන්ත්‍රයට ගිහිල්ලා ferment වෙන්න ගන්නවා. ඊට පස්සේ කියනවා due to the fermentation of prebiotics in large intestine fermented වෙනවා කියන එක වර්ධනය වෙනවානේ. They provide required nutrition for microorganism in large intestine. මහාන්ත්‍රයේදී මේ prebiotics ferment වෙලා වර්ධනය වෙනවා වුණාම මහාන්ත්‍රයේ ඉන්න microorganisms වලට මේක nutrition supply කරනවා. එතකොට මහාන්ත්‍රය ඇතුළේදී වෙන්න තියෙන ජීර්ණයන් හොඳ ක්‍රියාකාරීත්වයකින් කරගන්න තමයි මේ prebiotics වල main function එක වෙන්නේ. ඊපස්සේ කියන nutrition for microorganism in large intestine to the digestion process. එතකොට මේ prebiotics තියෙන ආහාර තමයි මේ banana, onion, beans, skin of apple එකේ skin එක එහෙම කියලා කියනවා. මේ වගේ මේ prebiotics කියලා තියෙනවා. ඒව තියෙනවා. ඊට පස්සේ characteristics of prebiotics ගත්තහම increase the number of good microorganism after consuming prebiotics. එකක් විදියට හැක් කරනවා මහාන්ත්‍රයේ ඉන්න microorganisms ලට. එතකොට ඒගොල්ලෝ මහාන්ත්‍රයේ ඉන්න microorganisms ලා ඒ nutrition එක පරිභෝජනය කරලා මේ ඒගොල්ලන්ගේ population එක වැඩි කරගන්නවා. එතකොට good microorganisms ලට මේ number එක වැඩි කරගන්න මේක බලපානවා. ඊට පස්සේ increase the absorption of certain minerals like calcium and magnesium. සමහර මේ khනිජ ලවණ අපේ ආහාරවල තියෙන minerals absorb කරගන්න මේක දායක වෙනවලු. Improve resistance against infection වලට resistance එකක් විදියට act කරනවා. ඊට පස්සේ ඊගාව එක තමයි මේ දැන් කතා කරා මෙගා ට්‍රෙන්ඩ්ස් ගැන කතා කරා, probiotics ගැන කතා කරා, prebiotics ගැන කතා කරා. ඊගාව එක තමයි food nano biotechnology. අපිට use කරන්න පුළුවන් මේ nano technology එක use කරන්න පුළුවන් food industry එකේදී. එතකොට nano materials in food industry use කරන්න පුළුවන් inorganic compound, organic combine අන්නේ වගේ ඒවා use කරන්න පුළුවන්. එතකොට වැදගත් වෙන්නේ මෙතන මේ applications nano technology එක use කරලා අපි food industry එක use කරන්නේ එකක් processing side එකේදී nano technology එක use කරනවා, අනිත් එක packaging side එකේදී nano technology එක use කරනවා. එතකොට මේ processing side එකේදී අපි use කරනවා මේ nano additives. Nano additives ඒ කියන්නේ additives කියලා මම කියන්නේ quality එක වැඩි කරගන්න, add to improve the nutrition value of food. food එකේ quality එක වැඩි කරගන්න මේ additives use කරනවා. මොනවද ඒ nano additives? එතකොට nano technology එක එතන use වෙලා තියෙනවා. ඊට පස්සේ gelatin agent ඒකත් මේ nano type එකට අයිති එකක්. add to improve the food texture එක හරි gelatin අපි දන්නවනේ එක texture එක improve කරගන්න. ඊට පස්සේ nano capsulation and nano carriers ඒක add to protect flavor and ingredient in the food. මේ nano capsulation and nano carriers use කරලා අපිට food එකේ flavor එක ingredients ඒ වැඩි කරගන්න use කරන මේ දෙයක්. ඒකට nano technology එකේ තෙන්දිත් use වෙනවා. ඊට පස්සේ anti caking agent කියලා කියන්නේ add to prevent lumps formation කියන්නේ කැදලි වගේ හැදෙනවා කියලා කියන්නේ අර ඒ වගේ අන්නේ එහෙම හැදෙන එක වළක්ව ගන්න මේ anti caking agent එක nano ඒකත් ඒ nano type එකක් use කරලා මේ food process එකේදී මේ lump formation එක prevent කරනවා. ඒක food processing එකේදී ඔය nano technology එක use වෙන්නේ ওই විදියට. food packaging එකට ආවහම packaging වලදීත් මම nano technology එක ගැන කතා කරා. මෙතෙන්ද කියන්නේ මේ nano technology එක use කරලා packaging types තුනක් කරනවා. improved packaging එකක්, active packaging අනිත් එක, smart packaging අනිත් එක. to improve the physical performance of food. packaging එකට nano particles මොනවා හරි දාලා හොඳට කියන food එකේ quality එක තියාගන්න, physical quality එක හොඳට තියාගන්න මේ use කරනවා මේ nano particles improved packaging එකේදී. ඊට පස්සේ active packaging එකට ගියාම use nano particles as nano antimicrobial agent. මේ active packaging එකේදී කරන්නේ මේ food packaging එකට අපි nano particles දානවා. ඒ මොන ඒ කියන්නේ
ටාගට් එක වෙන්නේ ඇන්ටිමයික්‍රෝබියල් ඒජන්ට් එකක් විදිහට ඇක්ට් කරන්න. ඇන්ටිමයික්‍රෝබියල් ඒජන්ට් එකක් විදිහට ඇක්ට් කරන්න පුළුවන් විදිහේ නැනෝ පාටිකල්ස් තමයි මේ ඇක්ටිව් පැකේජින් එකේදී අපි ඇඩ් කරන්නේ. ඊට පස්සේ ස්මාර්ට් පැකේජින් වලට ගියාම nano biosensors are used to detect the pathogens. Smart packaging වලදී කරන්නේ biosensors. මේ biosensors bioreactors ඒ type දෙකම use කරනවා. pathogens ලා අඳුර ගන්න මේ packaging වලදී මේ use කරනවා. ඒතකොට packaging වලදී nano technology එක use කරන අවස්ථා තුන තමයි ඔය කියුවේ. ඊට පස්සේ by nanotechnology මේ food process එකේ ගැන කතා කරාම මම කියන්නේ food process එකේදී මෙන්න මේ විදිහට nanotechnology එක use වෙනවා. ඒ nanotechnology එක food process එකේදී use කරලා අපිට increase කර ගන්න පුළුවන් nutritional value of food. ඒක වැඩි කර ගන්න පුළුවන්, shelf life of food වැඩි කර ගන්න පුළුවන්, number of pathogens වැඩිපුර detect කර ගන්න පුළුවන්. ඊට පස්සේ texture, taste, appearance of food ඒකත් වැඩි කර ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ factors ගැන වෙනම කතා කරන කියන nutrition value nanotechnology එකේ nutrition value එක food එකේ කොහොමද වැඩි වෙන්නේ කියලා. එතකොට මෙන්න මේ nutrition value එක කොහොමද වැඩි වෙන්නේ කියන එක නම් මට ඇත්තටම තේරෙන්නේ නැහැ. මම කීප පාරක්ම බැලුවා මේ මොකක්ද ඒක කියලා තියෙන එක කියලා මට නම් තේරෙන්නේ නැහැ. slide දෙකක් තියෙනවා. මම පෙන්නන්නම්. මෙන්න මේක. මේ nutrition value මේ වැඩි වෙන්නේ කොහොමද nanotechnology එකෙන් කියන එක තමයි මේ කියලා තියෙන්නේ. මෙන්න මේ slide තුන මේක නම් ඉතින් රූපයක් මේ diagram එක ගන්න තියෙන්නේ. මම කීප පාරක් බැලුවා මට නම් ඇත්තටම මේක කියලා එහෙම පැහැදිලි කරන්න තරම් තේරුමක් ගන්න තේරෙන්නේ නැහැ ඒක. ඒක බලන්න මම මේක දාලා තියෙනවා slide 26 27 28 කියන slide තුනක්. ඊට පස්සේ මේ nanotechnology එකෙන් මේ food එකේ shelf life එක වැඩි කරගන්න විදිය ගැන කතා කරනකොට අපිට පුළුවන් මේ වැඩි කරන්න nano coating. අර coating කියලා කියන්නේ අපි මේ මොනවාද coating එකක් උඩින් ආලේපනය කරන්නේ අන්න ඒ වගේ nano මොන හරි nano technology එකට සම්බන්ධ nano material එකක් food එක උඩින් coat කරනවා කියන එක තමයි මේකෙන් කියන්නේ. When applying a nano coating on food, it acts as a barrier to exchange moisture and gases with food. Food එකත් එක්ක moisture moisture නොයි gas නොයි food එකයි වාතයයි අතර exchange වෙන එකට barrier එකක් විදිහට මේ nano coating එක act වෙනවා. එතකොට shelf life එක අපිට වැඩි කරගන්න පුළුවන් නේ. ඒ කියන්නේ food එකක් පිනිබාන්න food එකට moisture content එක වැඩි කරලා food එක පිනිබාන්නේ නැහැ. food එකේ තියෙන moisture content එක එළියට දීලා food එක අර වේලලා හරින්නෙත් නැහැ. එතකොට shelf life එක අපිට වැඩි කරගන්න පුළුවන් nano coating වලින්. ඊට පස්සේ තව method එකක් තියෙනවා මේ encapsulating functional component with the droplets. ඒකත් මොකද්ද කියන්න නම් තේරෙන්නේ නැහැ. මේ පොඩ්ඩක් ඒකත් තේරුම් ගන්න පුළුවන්ද කියලා බලන්න. මෙන්න මේක encapsulating ඔච්චර නම් ඉතින් අහන එකක් නෑ කියලා හිතනවා ඕවා. slide එක 30 වෙනි slide එකේ ඒක තියෙන්නේ. ඊට පස්සේ texture එක, taste එක, appearance එක nano technology use කරලා කොහොමද වැඩි කරගන්නේ කියන එක ගැන බලනකොට nano capsulation technique used for this. මෙන්න මේ technology එක use කරලා මේ texture එක, appearance එක වැඩි දියුණු කරගන්නවා කියලා කියන්නේ. ඊට පස්සේ ඒකට titanium dioxide and silicon dioxide are nano material used for this. මේ technology එකට මේ use කරනවා මේ material use කරලා ඒ texture එක, taste එක වැඩි කරගන්න use කරනවා. එතකොට ඒ ටික තමයි මේ මොනවාද food process එකේදී nano biotechnology එක use වෙන විදිය. food process එකේදී food packaging එකේ ගත්තාම මම කියන්නේ packaging වර්ග තුනක් තියෙනවා. improved එකයි, මේ smart එකයි, අනිත් එක active packaging කියනවා. ඊට පස්සේ තව දුරට කතා කරනකොට from nano based packaging it improve better packaging material with ඇත්තටම මේ දැන් අපි normal packaging system අනුගමනය ඒකෙන් අපිට food packaging එකක quality එක වැඩි කර ගන්න පුළුවන්. ඒ වැඩි වෙන විදිය කියනවා improved mechanical strength, improved barrier properties, antimicrobial films.
ඒව වැඩි කරලා food packaging එකේ quality එක වැඩි කරනවා කියලා කියන්නේ. ඊට පස්සේ කියනවා nano sensors are the most important nano material used in food packaging. nano sensors වලින් කරන්නේ අර smart packaging වලදී මම කිව්වේ nano sensors use කරලා මේ pathogens ලා detect කරගන්නවා. එතකොට ඒක තමයි most common important එක මේ food packaging වලදී nano technology එක use වෙනවා. ඒකෙන් ඉතින් අර ඉන්න අහිතකර ඔක්කොම මේ බැක්ටීරියා පැතජන්ස් ලා ඔක්කොම ඩිටෙක්ට් කරගෙන විනාශ කරලා දාන්න පුළුවන් පැකේජින් වලදී. ඊට පස්සේ කියනවා to detect pathogens use nano sensors as well as nano biosensors. nano sensors වගේම nano biosensors use කරලා අපිට ඒක කරන්න පුළුවන්. and also nano sensors used to get an idea about temperature, moisture and time monitoring of food. ඒ කියන්නේ මේ food එකේ කොච්චර මේ nano sensors වලින් අපිට බලා ගන්න පුළුවන් food එකේ temperature එක detect කර ගන්න පුළුවන් moisture content එක ඒ වගේම මේ time monitoring time එකත් එක්ක අපිට ඒක බලා ගන්න පුළුවන් මේ nano sensors use කරලා. එතකොට අන්න ඔය විදිහට තමයි මේ nano technology එක food packaging එකේදී use වෙන්නේ තියෙන advantages ඕවා. අවසානයේ තියෙනවා මේ application of microbes in processing industry. අපි ඕකෙන් මේ group presentation එකක් කරා. එතකොට මම ඇහුවා ඔක මැඩම්ගෙන් එනවද කියලා. ඒ ගෑණි කියනවා ඔක content එහෙම කියන්නත් බෑලු. ඒ කියන්නේ අපි ඕක මේ කරපු මේවා සම්පූර්ණ මතක් කරගන්න නෙවෙයි. ඒ කියන්නේ 100% කියන්නේ නැහැ කියලා කියන්නේ නෑ. එයා නම් තාක් දුරකට එනවා කියලා කියන්නේ. ඉතින් මේ මම නම් හිතන්නේ දැන් කිව්ව අපිට අපි කරපු ප්‍රසන්ටේෂන් වල කන්ටෙන්ට් එක ආයි අපිට මතක් කරවන්න හිතාගෙන එහෙම ප්‍රශ්න මුකුත් ඇඩ් කරලා නැහැ කියලා. සමහර විට ඉතින් අහයිත් දන්නේ නැහැ කොටසක් විදියට මේ micro applications of microbe in process industry මොනවද කියලා හයිත් දන්නේ නැහැ. කියන්නේ මේ process industry එකේදී microbes ලා use වෙන applications මොනවද කියලා. එතකොට ඉතින් අපිට වෙන මේ biosensors, bioethanol, biodiesel, biofilms ඔය දීලා තියෙන ඒ වගේ ටිකක් ලියන්න තියෙන්නේ. ඔතනින් එහා biosensor එකක් කියන්නේ සමහර විට කියයි දන්නේ නැහැ. ඉන් එකක් පැහැදිලි කරන්න කියලා මේ අපි මේ හැම එකක් ගැනම presentation වල කර නිසා කියන හැමෝම කරාන එක මාතෘකාවක් ගැන ඒක නිසා එකක් පැහැදිලි කරන්න කියයි දන්නේ නැහැ. පොඩ්ඩක් එක තමන්ට දාලා presentation එක කරපු එක චුට්ටක් බලන්න. මේ මම හිතේ short note එකක් ගහුවේ නැහැ. ඉතින් ඔය තියෙන කරුණු ඔක්කොම ගැන ගහන්න මේකේ lecture note එකෙත් නැහැ note එක. මේ අපෙන් අහයි දන්නේ applications මොනවද කියලා. එයින් එකක් පොඩ්ඩක් describe කරන්න කියයිද කියන්නත් බෑ. එහෙම කියන එකකුත් නැහැ සමහර විට. එයා කිව්ව විදිහට නම් මේ මෙන්න මේ වයින් කීපයක් ලියන්න කියයිද දන්නේ නැහැ. ඔච්චර තමයි තියෙන්නේ මේ 18 වෙනි lecture එකේ. කියන්නේ mega trends වල උතනින් ඉවරයි.